පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සත්පුරුෂ තරුණ ඔබ හැමදෙනාම දැන් සූදානම ලෞතර බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනා කෙරෙහිම අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කොට වදාළා. අපේ සසර දුක් නිවා ගැනීම පිණිස මෙලව ජීවිත සංසාර ජීවිත සුවපත් කර ගැනීම පිණිස දේශනා කළ ධර්මයට සවන් දෙන්නටයි. Today we are gathered here to listen to the Dhamma taught to us by the most Lord Buddha for a great compassion towards us in order to make our life in this world and the world after happy and contented. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාව ආකාර දෙකකින් කොටස් දෙකකින් අපට බෙදාමින් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙලව ජීවිතයේ සංසාර ජීවිතයේ අර්ථවත්භාවය හා සියලු සංසාර දුක් නිමා කිරීමේ ගමන් මඟ හැටියට. The path taught by Lord Buddha is twofold. One is to make this life a happy life, and the other one is to end this life or the cycle of samsara or to end the rebirth so that we can totally eradicate all unhappiness in our life. මේ කුංචි වෙලාවල අපි දෙපැත්තටම අදාළ කරුණු යම් තරමකින් හෝ හඳුන්වා දීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. We are going to discuss both sides in this short period of time. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා යම් කෙනෙකු තමන්ගේ ජීවිතයට ප්‍රිය කරනවා නම් අත්ත
බෙදලා බාල තරුණ මහලු මේ එක යුගයකදීවත් ජීවිතය සුරක්ෂිත කරගන්න ඕන. If a person likes their own life, or if people want to be happy, then they have to work for it, and that can be done either you can divide your life into 3 stages: the childhood, youth, and then the old age. So in either of these 3 stages you can work for this. I mean, obviously it's better if you can do it in all 3 stages, but Buddha has told us that we have to at least work hard on one of these stages to make our life happy if we really like our life. තරුණ දරුවනි ඔබේ ළමා කාලය සුරක්ෂිත වුණාද නැද්ද කියන එක අපිට තීරණය කරන්න බැහැ. දැන් ජීවිතයේ හිරිමල් වයස තරුණ වයසට එළඹිලා තියෙනවා. ජීවිතය හුඟක්ම ආරක්ෂා කරගන්න ඕන, සුරක්ෂිත කරගන්න ඕන අවධියයි තරුණ අවධිය. We don't know how we were protected during our childhood, but now we have come to the stage of youth or adolescent, and this is the time that we face with the world with most difficulties. So therefore this is the time we have to be vigilant and prudent to protect ourselves. වැඩිහිටියන් හිටියට වගකීමක් තියෙනවා. බාලවිය ජීවිතය සුරක්ෂිත කරගන්න බැරි වුණා නම්, තරුණවිය ජීවිතය සුරක්ෂිත කරගන්න බැරි වුණා නම්, මහලු විය හරි ජීවිතයේ සුරක්ෂිත භාවය ගැන සැලකීමක් වෙන එක. Yeah, if we couldn't make our life fruitful in our childhood, then we should try to do it in our adolescent or the youthhood. And if we couldn't do that in our youthhood, then at least we should try to do it in our adulthood. සුරක්ෂිත කරනවා කියන වචනයයි අපි අර්ථවත් කරගන්න ඕන වෙන්නේ බලනකොට. සුරක්ෂිත කියන වචනයෙන් අර්ථවත් කළේ අපි අපේ ජීවිතය නාවල, කවල, පොවල, අන්දල, හලන්දල, සීතලෙන්, උස්නේ, සාපිපාසයෙන් මේ විවිධ අනතුරු වලින් වළක්වමින් කරන සුරක්ෂිත භාවයක තිබෙනවා. We need to define the word protecting our life, and there is one way of protecting our life, that is by washing our face, brushing our teeth, bathing, cleaning ourselves, dress up with clean clothes and all that. So that is one way of protecting our life, but there is another way. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ සුරක්ෂිත භාවය කියවෙනවා. ඒත් මේට වඩා අර්ථවත් පැත්තකටයි අපි අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. This type of protection is also included in the Buddha's teachings, but today what we are going to look at is the other side, which is more important. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දේශනාව තුළ ආත්මභාවය සුරක්ෂිත කරගන්න කියලා උගන්වන සුවිශේෂී ඉගැන්වීම තුළ අපට උන්වහන්සේ පැහැදිලි කරන්නේ අපේ කාය කර්මය, වාක් කර්මය, මනෝ කර්මය පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන එකයි. Yeah, in this side, the Lord Buddha tells us to
protect our action, the action done by our body, our hands, and also the action done by our words, what we talk. ඒ සුරක්ෂිත භාවයේ අවසාන කෙලවරක් උන්වහන්සේ පනවනවා සියලු දුකින් නිදහස් වෙච්ච තැන. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, කැමති දේ නොලැබීමේ දුක, ශෝක පරිදේව දුක් දුම්නස්. මේ සියලු දුකට නොවැටෙනසේ සුරක්ෂිත කරගත්ත තැනයි සුරක්ෂිත භවයේ පරමාර්ථයේ හැටියට උන්වහන්සේ පනවන්නේ. In this process of protection, there are several stages. So the ultimate stage is that we can protect us from all sorrows, that is the birth, the becoming old age, death, the not getting what we want, and getting what we don't want, and so this sort of all kinds of unhappiness that we come across in this life, we can get rid of all of that. So that is the ultimate aim of Lord Buddha's teaching. ඒ අනුව අපට පැහැදිලි වෙනවා අපි අද දවසේ ගත කරන ජීවිතය තුළ සුරක්ෂිත භාවයේ පිණිස යම් කටයුත්තක් කරනවා නම් ඒකේ අවසාන ඉලක්කය වෙන්න ඕන මෙන්න මේ කියන සැබෑම සුරක්ෂිත භාවයට යා යුතු තැන හඳුනා ගන්න. So we need to understand what we have to do to come to this end. දැන් අපි මේ වෙලාවේදී මෙන්න මේ ජීවිතය සුරක්ෂිත කරනවා කියන තැන අපි දෙපැත්තකට බෙදාගෙන ඔබට පැහැදිලි කරගන්නට පුළුවන් ජීවිතයට අදාළ කරගන්න පුළුවන් ආකාරයකින් ඒ කරුණු දෙපැත්තම පැහැදිලි කරලා දෙනවා. At this time we are going to look at in two ways, and we are going to discuss two types of things we can do to protect our life. සම්බුද්ධ දේශනාව ඒ සඳහා කළ ඉගැන්වීම කෙටි කොට ගත්තොත් සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධානුශාසනං. මෙන්න මේ ටික තමයි අපි හැමෝගෙම ජීවිත සුරක්ෂිත කරගන්න කළ සමස්ත දේශනා. The first one is to not do bad things and then do good things. So that is one method. The second one is to purify your mind. So those are the two ways Buddha has told us to protect our life. So that's what we are going to discuss today. එහිදී උන්වහන්සේ ක්‍රියාකාරකම් තුනක් දේශනා කරනවා. සබ්බ පාපස්ස අකරණං, සියලු පව් නොකරන්න. කුසලස්ස උපසම්පදා, සියලු කුසල් වඩන්න. සචිත්ත පරියෝදපනං, සිත කෙලෙසුන් කෙරෙන් මුදවන්න, සිත පවිත්‍ර කරන්න. මේ බුද්ධ දේශනාවයි අනුශාසනාවයි. So there are three things we have to do. The first one is
not to do any bad things or things that are not good for us, not good for other people. Then to do everything that is good for us and good for other people, and also to purify our mind, so which again will be good for us and other people. නිර්වාණය නැමැති සේම භූමිය සියලු දුකින් අනතුරුදායක තැනින් නිදහස් වෙච්ච තැනට කියනවා සේම භූමිය. ඒ සේම භූමිය නැමැති නිර්වාණය යම් කෙනෙකු අපේක්ෂා කරන්නේ නම් ඒ අපේක්ෂා කරන කෙනා මෙන්න මේ ක්‍රියාකාරකම් තුනම ක්‍රියාවට නැගී වෙනවා. If we want to achieve the ultimate goal of Nibbana, which is the freedom from all unhappiness and freedom from death, freedom from old age, freedom from sickness, so if we want to achieve that, we need to follow all these three actions, which is උදාහරණයක් හැටියට පැහැදිලි කළොත් යම් ගොවි මහත්මයෙකු ගොවිතැනක් කරලා සරුසාර අස්වැන්නක් ලබන්න නම් ඒ අස්වැන්න ලබනවා කියන ප්‍රතිඵලය ලබන්න නම් වැපිරීමක් කරන්න ඕන. වපුරන්න නම් සුදුසුසේ භූමිය සකස් කරන්න ඕන. භූමිය සුදුසුසේ පොළොව සකස් කරන්න නම් කටුපඳුරු උල්මුල් කැලේ තනකොළ ඉවත් කරන්න. Now, for example, if a farmer wants to plant something or grow a crop, first thing he has to do is he has to get rid of all the weeds and all the unnecessary plants from that field, and then he has to prepare the field ready for the cultivation of the new crop, and then he has to sow the seeds for the new crop and then look after it. කැලේ ඉවත් කිරීම, වනපඳුරු ඉවත් කිරීම, අස්වැන්න ලැබීමට තියෙන පළවෙනි පියවර. ඉවත් කරපු කැලේ තුල ඒ භූමිය වගාවට සුදුසුසේ පොළොව සකස් කිරීම දෙවෙනි පියවර. තුන්වෙනි පියවර වැපිරීම. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන අස්වැන්නක් ලබන්න නම් වපුරන්න ඕන. වපුරන්න නම් සුදුසුසේ පොළොව සකස් වෙන්න ඕන. පොළොව සකස් කරන්න බැහැ කටුපඳුරු උල්මුල් තනකොළ වනාන්තරයේ තිබෙන තැන. වපුරන්න බැහැ තනකොළේ වනාන්තරයේ. ඉස්සෙල්ලා සුදුසුසේ භූමිය සකස් කරන්න. So the three methods we can look at through this example. So the first one is to get rid of all the weeds and plants, grass, everything in the field. So that's the first one, getting rid of unnecessary things. Then the second one is you need to prepare the soil, so you need to dig it up and remove all the rocks and make it flat. Then you have to water it, and the third one is to sow the seeds and look after it. කැලේ ඉවත් කිරීම සමානයි සබ්බ පාපස්ස අකරණ. කුසලස්ස උපසම්පදා සමානයි භූමිය පොළොව සකස් කිරීම. සචිත්ත පරියෝදපන සමානයි වැපිරීම. So the not doing bad things is equal to getting rid of all the unnecessary plants, weeds and things. So that is equal to not doing bad things. And then preparation of the soil, the land is equal to doing good things. And then the sowing is sowing the seed and then looking after the crop is keeping your mind purified.
යම් ගොවියෙකු කැලේ කපා සුද්ධ කොට ගිනි තබා පොළව සකස් කරන්නේත් නැතුව වපුරන්නේත් නැතුව සරු අස්සන්නක් බලාපොරොත්තු වුණොත් ඒ ගොවියාගේ අරමුණ අපේක්ෂාව කිසි දිනක ඉටු වෙන්නේ නැහැ. කැලෙත් කපලා පොළවත් සකස් කරලා වපුරන්නේ නැතුව තවත් ගොවියෙකු අස්සන්න බලාපොරොත්තු වුණොත් ඔහුගේ අපේක්ෂාවත් කිසි දිනක ඉටු වෙන්නේ නැහැ. If a certain farmer just sows without preparing the land, without removing the weeds, he is not going to get any benefit from that crop. Similarly, if a certain farmer removes all the weeds and unnecessary plants and then prepare the soil but does not sow, still he wouldn't get any benefit from that crop. මේ ලෝකේ සමහර අය අකුසල් නොකොට පාපයෙන් දුෂ්චරිතයෙන් වැළකුණු පමණකින් අපි අකුසල් කරන්නේ නැහැ, අපි පව් කරන්නේ නැහැ, අපේ ආත්ම භාවය සුරක්ෂිතයි, අපි ඒකාන්තයෙන් නිවනට යනවා කියලා කල්පනා කරන පිරිසක් ඉන්නවා. ඒ අය සමාන වෙනවා කැලේ කපලා ගෙනි තියලා සුද්ධ කරලා පොළව සකස් කරන්නේත් නැතුව වපුරන්නේත් නැතුව අස්සන්න බලාපොරොත්තු වෙන ගොවියා මූල ගොවියා හා සම්බන්ධ. There are certain people who say that they are not doing any bad things and they prevent doing any bad things, and by doing that they are thinking that they will attain Nibbana, and that those people are equal to the foolish farmer who just cleans the land and then not do anything, so he wouldn't get the benefit from a crop. සමහර අය ඉන්නවා අකුසල් කරන්නේත් නෑ, පව් කරන්නේත් නෑ, කුසල් වඩනවා. කුසල් වඩමින් අපි පව් කරන්නේත් නෑ, අපි පින් කරනවා, කුසල් කරනවා. අපට දැන් නිවන ලැබේවි කියන අපේ ආත්ම භාවය සුරක්ෂිතයි කියන අදහසක නතර වෙලා ඉන්නවා. හරියට කැලේ කපලා ගිනි තියලා දඩුවට බැඳලා පොළොවත් සකස් කරලා ඒත් වතුරන්නේ නැතුව අස්වෙන්න අපේක්ෂා කරනවා වගේ. There are certain people who totally prevent from doing any bad things, and they also do very good things, and just by doing that they expect that they will attain Nibbana, and they are like the other foolish farmer who cleans the land, who gets rid of all the weeds, and he prepares the soil properly but does not sow. So it's like that. යම් කෙනෙකු අකුසලුත් පවුත් නොකොට කුසලුත් කරමින් සිත පවිත්‍ර කළොත්, කෙලෙසුන් කෙරෙන් සිත මුදවා ගත්තොත් ඔහුගේ අපේක්ෂාව ඉටු වෙනවා ආත්ම භාවයේ සුරක්ෂිත භාවයේ ගොඩනැගිලා. කැලේ කපලා ගිනි තියලා පොළවත් සකස් කරලා දඩුවටත් බෙදලා වැපිරීමක් කළ ගොවියා අස්වැන්න බලාපොරොත්තු වුණොත් ඒක සාධාරණයි. So now likewise, if a certain farmer who gets rid of all the weeds, cleans up the place and prepare the soil and then sow and look after the crop, then that person can expect a result from that crop. So similarly, the people who are doing all three, which is not doing any bad things and then doing good things and then also purify your mind, they are the only people who can expect to attain Nibbana. බුදුදහමේ සැබෑ සුරක්ෂිතභාවය පිළිබඳව අපට කතා කරන්න වෙන්නේ මෙන්න මේ කරුණු තුනට එකඟවයි.
So in the Buddha's teaching, we have to look at all these three factors. ලෝකයේ තියෙන අක්‍රීයවාදය ගැන කතා කළ මක්කලි ගෝසාල වැනි ශාස්ත්‍රූවරුන්ගේ ඉගැන්වීම් හැරෙනකොට කර්මය හා විපාකය පිළිබඳව කතා කළ ආගම්වාද දර්ශන හැම එකකම නොකල යුතු දේකුත් කල යුතු දේකුත් පනවලා තියෙනවා. අද දවසේ ලෝකයේ තුල තියෙන දේවවාදී ආගමකත් පාපය හඳුන්වලා තියෙනවා නොකල යුතු පැත්ත හැටියට. කල යුතු පැත්ත හැටියට යහපත් ක්‍රියාදාමයකුත් උගන්වලා තියෙනවා. එතකොට ලෝකයට අයිති හැම ආගමකම කල යුතු හා නොකල යුතු. Except for very few religions which were there a long time ago, like Nikantanatha Putra Sakhiriyavada, all the other religions, in the modern day religions, they tell you there are certain things you should not do and there are certain things you should do. So they finishes from there, like they don't tell anything other than that. So they tell you to do good things and not do bad things, and according to Lord Buddha, that is not good enough to achieve Nibbana. Sabba papassa akaranam kusalassa upasampada මේ කියන තැන බුදු දහමට පමණක්ම ආවේනික තැනක් නොවේ. අන්‍ය ආගම් දර්ශනවල ඒකේ අඩු වැඩි ප්‍රමාණාත්මක භාවය වෙනස් වෙන්න පුළුවන්. මේ ධර්මතා දෙක හැම ආගමකම ගන්නවා. In almost all religions, there is these two things, that is not to do bad things and do good things is in there. So, but depending on the religion, the good thing and bad thing can be slightly different, but still almost all the religions has those two. But according to Lord Buddha, that is not by doing that type of things, that is not doing bad things and doing good things alone, you won't be able to attain Nibbana. බුදුදහම මේ සියලු ලෝක ආගම් අතරින් විශේෂ නැගී සිටින්නේ මේ ඉක්මවා යන ඉගැන්වීමක් සචිත්ත පරියෝදපනම් සිත පිරිසුදු කරනවා කියන අර්ථය තුල වචනය තුල පැහැදිලි කොට තිබෙනවා. And the Lord Buddha says we need to purify our mind, and that is from that the Buddhism is different from all the other religions existing today. ජීවිත සුරක්ෂිත භාවය එහෙම ආගමකම උගන්වන ස්ථානීය වී ඇත්තේ සුගතිය ස්වර්ගය. බුදුරජාණන් වහන්සේ සුගතිය ස්වර්ගය කියන තැන සැබෑ සුරක්ෂිතතාවයේ හැටියට පැහැදිලි කරන්නේ නේ. Most of those religions, they consider the protection of your life is attained if you can go to heaven or something like that. And therefore all these religions are aimed at going to heaven. But Lord Buddha says by going to heaven, even by going to heaven, you will not get rid of this unhappiness or unsatisfactoriness. So therefore the Buddha shows us how to stop rebirth altogether. So that is Nibbana. බුදුදහම හැර අන් හැම ආගමකම ඒ විමුක්තිය සුරක්ෂිත භාවය පනවන්නේ මරණින් එහා පැත්තේ. මරණින් මතුවයි. මරණින් මෙහා මේ ජීවිතයේම
සැබෑ ආත්ම භාවයේ සුරක්ෂිත භාවය පනවන එකම ලෝක ඉගැන්වීම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. In all other religions today, to go to heaven, you have to die first. Right? It's only after death you go to heaven. So you really don't know whether you will really go to heaven or not. But only in Buddhism, you can attain Nibbana in this very own life so that you can experience it before dying. So that's the biggest difference in Buddhism compared to all other religions in the world. බුදුදහම හඳුනා ගන්නකොට මේ සියලු ආගම්වාදවලට සමාන වෙන තැනක් තියෙනවා. සමහර කෙනෙක් බුදුදහම මේ සමානත්වයෙන් හඳුනාගෙන පල්ලිය, පන්සලෙ, කෝවිලෙ දැල් වෙන්නේ එකම පහනයි කියලා කියනවා. Yeah, so there are certain similarities as we discussed earlier. There are certain similarities between Buddhism and all the other religions. And some people mistakenly thinking that is all what Buddhism is. They are saying that all religions are same and it's the same lamp that lights up in the temple, the kovil and the mosque. එනිසා බුදුදහම පිළිබඳව විමර්ශනය කරනකොට තරුණ දරුවන් හැටියට බුදුදහමේ අනාගත ආත්මභාව සුරක්ෂිත භාවයේ සඳහා කළ දේශනාව වෙනමත් මේ ජීවිතයේ ලබන නිවන විමුක්තිය උදෙසා කළ දේශනාවත් වෙන වෙනම හඳුනාගත යුතුයි. So therefore, the people who are really trying to learn Buddhism need to look at these two sides, the two teachings. So one is to how we can make our next life better, so which can only be experienced after death. And the next one, more important one, is how we can make this life the end of suffering. So that's what we need to look at. දැන් අපි කෙටියෙන් පැහැදිලි කරනවා පළමුවෙන් මේ ජීවිතය හා සංසාර ජීවිතය අර්ථවත් භාවය සුරක්ෂිත භාවය උදෙසා බුදුදහම පැහැදිලි කරන ඉගැන්වීම. First we will discuss how we can use Buddhism to make this life and the next life better. ඒ සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුණ්‍ය ප්‍රතිපදාව අංග තුනකින් යුක්තයි. දාන, සීල, භාවනා. So the method given for that section has three sections. So which is dana, which is generosity or giving, sila, which is sil or discipline, and bhavana, which is meditation. So it's giving, discipline and meditation are the three things to make this life better and also the next life better. බුදුරජාණන් වහන්සේ අපේ ලෞකික ජීවිතය සුරක්ෂිත කරගන්න දාන, සීල, භාවනා කියලා මේ කළ දේශනාව කුමන පදනමකින් දේශනා කළේද කියලා විමර්ශනය කොට බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාවයි පිළිපිහිල් වෙන්නේ. So when we look at the basis for this teaching, what it tells us is his enormous compassion and enormous wisdom. මහා ප්‍රඥාවෙන් දකිනවා, කරුණාවෙන් පිහිට වෙනවා. උන්වහන්සේ මේ සංසාර සත්වයාගේ ගමන නුවණින් දැක්කා. දැක කරුණාවෙන් පිහිට වුණා. උන්වහන්සේ හඳුනා ගන්නවා මිනිස් ජීවිතයක් අපි උදාහරණයකගෙන කතා කළොත් මිනිස් ජීවිතයක් අර්ථවත් වෙන්න ඕන අංග තුනක් තියෙනවා.
So he has seen with his great wisdom the way we travel in the samsara. So that is our this life and the next life. So by seeing this with great compassion, he has told us the method how we can make this life and the next life better. මනුස්ස ජීවිතයක් ලබලා පළක් නැහැ මන්ද බුද්ධිකුණ. මනුස්ස ජීවිතයක් ලැබුවට පළක් නැහැ අංග විකල. මනුස්ස ජීවිතයක් ලැබුවට පළක් නැහැ ලෙඩෙක්. මනුස්ස ජීවිතයක් ලැබුවට පළක් නැහැ අඩුවාසින් මිය යන කෙනෙක්. මනුස්ස ජීවිතයක් ලැබුවට පළක් නැහැ ලෞකික ලෝකෝත්තර සැපයට බාධාවක් වේවි විරූපී බව අවලක්ෂණ බව. මනුස්ස ජීවිතයක් ලැබුවට පළක් නැහැ යම් ආකාරයක ගත කරන ජීවිතයට බාධාවක් වේවි ලෝක සම්මතයට උනත් කුලගෝත්‍රවාදය. So even if we get human life, if we are disabled or if we are mentally handicapped, or if we are disadvantaged, either being very poor or ugly or things like that, then it's very difficult for us to follow the teachings of the Buddha. ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න මනුස්ස ලෝකයේ උපදින යම් කෙනෙකු මන්ද බුද්ධික වෙන්නේ ඇයි? අංග විකල වන්නේ ඇයි? නිතර නිතර ලෙඩ වෙන කෙනෙක් වෙන්නේ ඇයි? මන්ද ආයුෂ්කේ ජීවිත කාලයේ අඩු කාලයකින් මිය යන්න වෙන්නේ ඇයි? අනුන්ගේ අවධානය යොමු නොවන උපදී සම්පත්තියෙන් තොර විරූපී භවකට පත්වන්නේ ඇයි? අනුන්ගේ හිලාතලා දැකීමකට ලක්වන්නේ ඇයි? කුමක්ද අඩුව? You need to examine why some people are born disabled and some people are born mentally handicapped and some people have short life and some people are repulsive. So you need to understand why this is happening this way. කාගේ හෝ සත්ව ජීවිතයකට හානි කළොත් අනතුරු කළොත් හිංසා කළොත් පීඩා කළොත් ඒ කියන්නේ යම් කෙනෙකු කයින් වචනයෙන් අනුන්ට පීඩා කළොත් වද බන්ධන දුන්නොත් ඒකේ විපාකය තමයි මන්ද බුද්ධික වෙන එක, අංග විකල වෙන එක, ලෙඩෙක් වෙන එක, මන්දායස්ක වෙන එක, ඒ වගේම විරූපී වෙන එක, අනුන් හිලාතලා කතා කළ එකේ ප්‍රතිවිපාකය තමයි තමන්වත් සමාජය තුළ පහත් කොටසක්. So the Lord Buddha has seen this through his great wisdom and he has told us the reason for becoming mentally handicapped, becoming short-lived, becoming sick all the time, or becoming not very repulsive, is that if we have taken life of other living beings, or if we have done anything to stress other living beings or to give them a hard time, so those are the reasons why people are born in that type of disabilities, with that kind of disabilities. පින්වත් දරුවනි දැන් ඔබට පැහැදිලිද කය වචන දෙක වරදවා ගත්තොත් ආත්ම භාවය අනාරක්ෂිත තැනකට වැටෙනවා කියලා? Yeah, now it should be clear to all of us that if we use our body and mind and word in a negative way, that is towards other living beings, either by killing them or hurting them, then that will make our life unprotected. එසේනම් ඔබ අංග විකලයෙක් වෙන්න
මන්ද බුද්ධිකෙක් වෙන්න, නිතර නිතර ලෙඩෙක් වෙන්න, ජීවිතයේ අඩු කාලයකින් නිමාන කරන්න, විරූපී කෙනෙක් නොවන්න, අනුන්ගේ හිලාතලීමකට ලක් නොවන්න නම් කය වචන දෙකේ සුරක්ෂිත භාවය ඕනේ. So therefore, if you want to have a healthy life, if you want to have a beautiful life, and if you want to have a long life, then you have to protect your action by your body and the words. ඔබේ මව් දෙමාපියන්ට ඔබේ කයින් හිරිහැර කළොත්, ඔබේ වචනයෙන් දුක් දුන්නොත්, ඔබේ ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, සමාජයට ඔබේ කයින් ඔබේ වචනයෙන් හිරිහැර කළොත් මෙන්න මේ විපාකය අත්විඳින්න. මේ බව දන්න දකින බුදුරජාණන් වහන්සේ ඔබට මට දේශනා කළා දරුවනේ, කයින් වැරදි කරන්න එපා, වචනයෙන් වැරදි කරන්න එපා, කාය වාචානං සමුදානං සීලං. So if you hurt your parents, your teachers, or if you use bad words towards your parents, your teachers, and anybody else in the society, and such action will give you such result. So Lord Buddha has seen this through his great wisdom and asked us or told us to not to do that type of things, so that to protect your action and to protect your words, so that we will have a protected life in this life and the next. කය වචන දෙකෙහි ආරක්ෂාව රැකවරණය පාලනය කරනකොට සංසාර ජීවිතයේ සුරක්ෂිත භාවයෙන් තුنين එකක් සම්පූර්ණත්වයට පත් වෙනවා. So if you protect your words and your action, so that will give you 1/3 protection in your this life and the next life. So 1/3. මන්ද බුද්ධික නොවි, අංග විකල නොවි, ලෙඩෙක් නොවි, මන්දායස්කෙක් නොවි, අනුන්ගේ අවධානය යොමු කරගන්න පුළුවන් රූප සම්පත් නැතිව, අනුන්ගේ හිලාතැලීමට ලක් නොවෙන, මිනිස් ආත්ම භාවයක් ලැබුවත් කන්න දෙයක් නැත්නම්, ඉන්න තැනක් නැත්නම්, අදින්න යමක් නැත්නම්, ලෙඩට දුකට බෙහෙත් ටික නැත්නම්, උපභෝග පරිභෝග සම්පත් නැත්නම්, ඒ මිනිස් ජීවිතය අර්ථවත් නැහැ. So even if you have a long life, if you have a not very sick life, and if you have a beautiful appearance, still if you don't have anything to eat, a place to live, and some clothes to wear, still your life won't be fully protected. එහෙමනම් එසේ ලැබූ සීලමය විපාකයෙන් ලැබූ මිනිස් ජීවිතය තව තවත් අර්ථවත් වෙන්න, සුරක්ෂිත වෙන්න ආහාර පාන නිදුකින් ලබන්න ඕන. වස්ත්‍රාභරණ නිදුකින් ලැබෙන්න ඕන. ආවාස නිවාස නිදුකින් ලැබෙන්න ඕන. බෙහෙත් පැංගිලන් පස ටික සුවසේ පහසුවෙන් ලැබෙන්න ඕන. යම් කෙනෙකුට මේ සම්පත්තික මිනිස් ජීවිතයක් ලබාගෙන කෙනෙකුට නොලැබෙන්න, කෙනෙකුට ලැබෙන්න හේතු. Now for make your life happy or protected, even after becoming a human being, you need food, clothing, house or place to live, and medicines when you get sick. So there are certain people who are getting this plentifully, and there are certain people who are not getting this. So what is the reason for that? මෙන්න මේ අඩුව පුරව ගන්නයි
ඒ අනාරක්ෂිත තැනින් මිදෙන්නයි බුදුරජාණන් වහන්සේ නුවණින් දැක කරුණාවෙන් දානය පනවන්නේ. So Lord Buddha has seen the reason for this, and he has said it's because people are not generous enough and people have not given things to other people. That's why they end up with that kind of discomfort or misfortune. So therefore Buddha has told us not only protect our action, not only protect our words, but also start giving or practice generosity. දැන් සමාජය තුළ සීලමය විපාකයෙන් හොඳ මිනිස් ආත්ම භාව ලබාගෙන දානමය විපාකයෙන් භවභෝග සම්පත් ලබාගෙන එහෙත් තවත් විපාකයක අඩුව නිසා පුණ්‍ය විපාකයෙන් ලද සම්පත් ටික සුරාවට සූදුවට දුරාචාරයට වැරදි දෙයට යොදවන අය ඔබ දැකලා ඇති සමාජය තුල. So by practicing generosity and practicing good action through words and body in the past lives, some people have achieved healthy and resourceful human life, but still they go into gambling and they go into alcohol or drug abuse, and then they suffer through that. And then Buddha has looked at this situation and found what's the reason for that. පුණ්‍ය විපාකයෙන් ලබන මිනිස් භවය පුණ්‍ය විපාකයෙන් ලැබෙන සම්පත්තික ලෝකෝත්තර පැත්තෙන් බුදු බව, පසේ බුදු බව, මහරහත් පදවිය දක්වා ලෞකික පැත්තෙන් සක්‍ර බ්‍රහ්ම දිව්‍ය රාජ සම්පත් දක්වා වැඩි දියුණු කරගන්නට ඕන කරනවා දැනුගත්කම නැනුම. So the reason for that is that you have not developed your wisdom. So it's not only preventing from bad action using body and bad action through words, and also practicing generosity. That's not enough, because you need to develop wisdom so that you will not get into other kind of misfortune. පුණ්‍ය විපාකයෙන් ලද මිනිස්කම හොඳට ලැබුණා. පුණ්‍ය විපාකයෙන් ලද සම්පත්තික හොඳට තිබුණා. නුවණ නැති වුණොත් ලෞකික සැපයටවත් ලෝකෝත්තර සැපයටවත් සුරක්ෂිත භාවයේ උදෙසා ජීවිතේ මෙහෙව ගන්න බැරුව ඒ සම්පත්තිකම වැරදි දෙයට යොදාගෙන අනාරක්ෂිත තැනකට මරණයත් එක්කම දුගතිය මේ ජීවිතේ මහත් වූ දුකට ව්‍යසනයටත් වැරදි දේ නිසා පත් වෙන ජීවිතවල දැකේ. So therefore, even if we achieve a good, healthy human life with all the resources we need, still if we don't use our brain or if our mind properly, or if we don't be wise, then we can get into trouble by getting into alcohol and drug addictions, gambling, that sort of things, and then after death we can end up in a very miserable life. නැනනුවන දැනුගත්කම හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව, යහපත අයහපත හඳුනා ගැනීමේ හැකියාව, අම්මා තාත්තා හඳුනා ගැනීමේ හැකියාව ඉබේ ලබනවා නොව ඒ භාවනාමය පුණ්‍ය විපාකයයි. So this ability to understand what is good, what is bad, who is good, who is bad, and what to do, what not to do. So that ability comes through meditation. So therefore the Buddha has told us to practice sila, which is the discipline of your action and your words, dana, which is generosity,
and then bhavana, which is meditation. So now we can get the 1/3 each, and so 3 of them, so we get the full protection. සීලයෙන් ලබන මිනිස්කමත් දානයෙන් ලබන සම්පත්තික ලැබුණත් භාවනාවෙන් ලබන දැනුම නැත්නම් එතන හරියට හිස නැති මිනිස් කයක් වගේ. Even if you get the human life with complete body and good health, and if you get all the resources you need, food, lodging, clothes and medicines, still if you don't know how to find good from bad and bad from good, then it is like a body without a head. මිනිස් ජීවිතය ලැබූ සම්පත්තික ලෞකික සැප උදෙසා ලෝකෝත්තර සැප උදෙසා මෙහෙවන්න වර්ධනය කරගන්න හැකියාව ඇත්තේ නෙළුවන මතයි. So therefore, a person who has some sort of wisdom has the ability to develop what we have already got. That is, we have got the human life, we have got a complete body and quite good mind, and then we have got all the resources we need, but we need to use our mind to develop this further to making our next life better. සීලයෙන් ලබන මිනිස්කමත් දානයෙන් ලබන සම්පත්තිකත් නැවත නැවතත් සුරක්ෂිත කරගෙන ජීවිතයේ යම් සුරක්ෂිත භාවයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ භාවනාවේ විපාකයක් ඔබේ ජීවිතයට එකතු වෙනවා. So therefore, if we want to develop our wisdom to get this ability, we have to practice meditation. බුදුරජාණන් වහන්සේ ඔබේ මගේ ලෞකික ජීවිත අර්ථවත් කරගන්න මෙන්න මේ තුන් විපාකය දේශනා කළා. තුන් කර්මයක් දේශනා කළා. දාන, සීල, භාවනා. This is how the 3 things that we have to do, which is dana, which is practicing generosity, sila, which is discipline, practicing discipline, and then the bhavana, which is practicing meditation. So Lord Buddha has taught us these 3 actions, or these 3 factors to make our life protected in this life and the next. මේ දාන සීල භාවනා කියන මෙතන සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියපු තැන පැහැදිලි කරලා තියෙනවා. So these 3 is covered in the section not to do bad things and to do good things. So in those 2 statements, these 3 actions are covered. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ සුරක්ෂිත භාවය ඉක්මවා යන සැබෑම සුරක්ෂිත භාවය සඳහා යා යුතු ගමන් මඟක් දේශනා කළා. සීල, සමාධි, ප්‍රඥා. So then he taught us the next side of the story, which is to make this, to end this suffering altogether. So for that he gave another 3 things, which is Sila, Samadhi, Prajna. So that means Sila means again discipline, Samadhi means concentration, and Prajna means developing wisdom. So that's the other 3. ඔබ විශේෂයෙන් හඳුනාගත යුතුයි ලෞතුරා දහම දෙනෙක් දාන සීල භාවනා කියන තැනින් පරමාර්ථය දක්වා සුරක්ෂිත භාවයේ තැනින් පනවනවා. ඒත් මේ බුදුදහමේ මූලික ප්‍රාථමික කොටස බව ඔබ හඳුනා ගන්න ඕන.
most people have misunderstood Buddhism by thinking that dana, sila, bhavana, that is generosity, discipline and meditation is the end of Buddhism. And most people have forgotten that the other three that Lord Buddha has taught us, which is sila, samadhi, prajna, which is sila is again discipline, samadhi is concentration, and prajna is wisdom. බුදුදහමේ පරම හරය හදවත වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයයි. So therefore the real core of Buddhism is sila, samadhi, prajna, or discipline, samadhi, concentration, and prajna is wisdom. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව අපි අර්ථවත් කරගත්තාම එහි ගොඩනැගෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. So now we need to understand what this 3 siksha or 3 training is, so which is sila, samadhi, prajna. And when you try to understand that, that can be described by samma ditti, that is the right view, samma sankappa, right thoughts, samma vacha, right words, samma kammanta, right action, samma ajiva, right livelihood, samma vayama, right effort, samma sati, right mindfulness, and samma samadhi, right concentration, which is the noble eightfold path. So basically the practicing the noble eightfold path is the 3 siksha or the 3 trainings, which is sila, samadhi, prajna. මේ සියල්ලම මේ මොහොතේ ඔබට පැහැදිලි කර දෙන්න තියෙනවා. සම්මා දිට්ඨිය කියන එකම කරුණ පිළිබඳව කෙටි හැඳින්වීමක් විතරක්. ඔබට යමක් ගවේෂණය කරන්න, ධර්ම තුල නුවණ මෙහෙයවන්න මඟ පෙන්වීමක් විතරක් කර දෙන්න අදහස් කරනවා. We don't have time to discuss all the eightfold path, but today we are only going to introduce the first one, which is samma ditti or the right view. So we are just going to give some indications on that so that you can continue your investigation on your own. සම්මා දිට්ඨිය කියන වචනේ කියනකොට අපේ මතකයට එන්නේ හරි දැකීම. කුමක් දැකීමද කියා පැහැදිලි කරගන්න ඕනේ. So when we say samma ditti, immediately it comes to our mind as right view, but right view of what? So that's what we need to understand. ධර්මයේ මේ වචනය මෙසේ පැහැදිලි කරනවා. කතවං චාවසු සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං යම් උච්චති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි කියන වචනයට අර්ථ 4ක් එකතු කරලා තියෙනවා. දුක පිළිබඳව දන්නා වූ නුවණ, දුකට හේතුව පිළිබඳව දන්නා වූ නුවණ සමුදය ඥානය, දුක්ඛ නිරෝධය පිළිබඳව දන්නා වූ නුවණ නිරෝධ ඥානය, නිරෝධ කරන මඟ පිළිබඳව දන්නා
සම්මා දිට්ඨිය කියලා කිව්වේ මේ සතර නුවණටයි. So Lord Buddha has explained the Sammaditthi in this way. There are four items in Sammaditthi. So first is the knowledge of unsatisfactoriness. So the knowledge that this is unsatisfactoriness. The second one is this is the reason for unsatisfactoriness. So we need to know what is the reason for